පණවිඩේ බෙදා ගන්න. ඕතුලේ ඔබට කතා කරන්න බලා සිටින දෙවියන් වහන්සේ මේ තවත් ගෞරවයෙන් ආරාධනා කරනවා. Thank you, Pastor. Mama, handullah dunnada. Mama cakap kenik ni. Mada mata kena mama yang bela mungkin ada. Viශේෂයෙන්ම අප්‍රසන්නතාවය දෙනකොට අප්‍රසන්නතාවය මට වටන්නේ. ඒකට හේතුව මට සිහි වෙනවා ජෙරුසලමට යේසුස් වහන්සේ අන්තිම සතිය අතුල් වෙනකොට යේසුස් වහන්සේ බූරුවෙක්ව තෝරගත්තා. දන්නවනේ දෙක තමයි. යේසුස් වහන්සේ බූරුවෙක්ව තෝරගෙන ඒ බූරුවගේ පිටේ නැගලා එනකොට ඇතුළට වටේ හිටපු සෙනග හොසන්නා හොසන්නා ගාලා අප්‍රසන්නයෙන් කෑ ගහලා ඒ වගේම පාවඩ දැම්ම බූරුවට යන්න. නිකන් හරි ඒ බූරුව හිතුවනම් ඒ අප්පුඩි ගහන්නේ හොසන්නා කියන්නේ ඒ බූරුවට කියලා ලොකු ප්‍රශ්නයක් වෙන්න තිබුණා. හැබැයි මේ මොහොතේ ඒ බූරුව දැනගෙන හිටියා මේ හොසන්නා කියලා කෑ ගහන්නේ අත්පොලසන්නාද දෙන්නේ පාවඩ දාන්නේ ඒ බූරුවට නෙමෙයි බූරුවගේ පිට උඩ ඉන්න කෙනා. ආමෙන්. ඒක නිසා දවසේ මේ බූරුව දන්නවා. අපුඩි ගැහුවාට නෙමෙයි යගේ තුල ඉන්න දෙවියන් වහන්සේ. නිසා යේසුස් වහන්සේට සියලු ගෞරවය අයිති. ඒ නිසා සියලු දේගෙන අපි උන්වහන්සේට අපරසන්නාද දෙමු. හalleluya. ඒ සියලු දේගෙන සියලු දේගෙන උන්වහන්සේට කරා. අපි උන්වහන්සේගේ සේවකයෝ. ආමෙන්. මේ දවසේ මම ස්තුතිවන්ත වෙනවා පාස්ටර් මාව ආරාධනා කරාට මේ ස්ථානයට මේ දේව මෙහෙට සහභාගී වෙන්න මේ සෙනගට දෙවියන් වහන්සේගේ වචනයෙන් යමක් බෙදා ගන්න. උන්වහන්සේ මගේ හදවත තුළ තැන්පත් කළ තියෙන දේ මම ශුද්ධාත්මයන් වහන්සේ තුලින් කතා කරනවා මම ඒකයි කරන්නේ. ඉතින් සන්තෝෂයෙන් මාව දන්න කීප දෙනෙකුත් මේ ස්ථානේ ඉන්න මාව දන්නවා සමහරට මම දැක්කේ සමහරට පළවෙනි වතාවට ඊයේ අද ඉතින් මම ඊටාත්ම සන්තෝෂයෙන් මේ අවස්ථාව මට ලබා දීම ගැන පාස්ටර් කොහොමද ස්තුතියි. දෙවියන් වහන්සේට මට මේක පොරොත්තු උත්තර ගන්නද? මම මෙහෙම දේශනා කරන්න ගත්තොත් මාව කිව වෙනවා නේද? හොඳයි. දෙවියන් වහන්සේගේ වචනේ අපිට නිතරම කතා කරන දෙයක් තමයි උන්වහන්සේගේ මුහුණ සොයන්න, උන්වහන්සේව සොයන්න. ඒ වගේම අපිට කියන දෙයක් තමයි නිතර අපි ගැන විමසන්න. ගීතිකාවක් කිව්වා සොයන්න මා තුළ තියෙන දේ සොයන්න සොයා දැනගන්න මා තුළ නපුරු දෙයක් තියෙනවා කියලා ගීතාවල 139. එතකොට ඒ මගේ අතුලාන්තයේ යම්කිසි දෙයක් තියෙනවා නම් ඔබ වහන්සේට අකමැති ඔබ වහන්සේ මට ඒක පෙන්නන්න. ඒ වගේම අපි උන්වහන්සේගේ මුහුණ සෙවීම. මේක බයිබලයේ පුරාවටම තියෙන දෙයක්. දෙවියන් වහන්සේව සොයන්න කියන්නේ. ඒ වගේම අපි ඊයේ කතා කරා වගේ දෙවියන් වහන්සේ අපිට කියනවා ඔබගේ මාර්ගවලින් හැරී එන්න. ඔබ ගිය මාර්ගයෙන් හැරිලා වෙනස් වෙන්න. අපි ඊයේ ඉගෙන ගත්ත රෝම 12:1 ඒකේ කියනවා සිත අලුත් කර ගැනීමෙන් අන්‍යාකාරයත්ව නැත්නම් වෙනස් ආකාරයත්ව වෙන්න කියලා. මම අද මේ වෙලාවේ මේ ටික වෙලාවෙදී මම උත්සාහ කරනවා ඔබට වෙනස් වෙන්නේ නැත්නම් වෙනස් වීම කියන්නේ මොකක්ද? අපි වෙනස් වෙන්නේ කොහොමද? ඒකට මම උදාහරණ දෙකක් ගන්න යනවා පරණ කිවිසුමේ චරිත දෙකක්. අපි උත්සාහ කරමු මේ චරිත දෙකෙන් තේරුම් ගන්න දෙවියන් වහන්සේ මොකක්ද අපෙන් බලාපොරොත්තු වෙන නැත්නම් අපේ ක්‍රියාව කොහොම වෙන්න ඕනේද කියලා. අපි දන්නවා අපි හිටපු තැන එච්චර හොඳ නැහැ කියලා. ඒ කියන්නේ මම කතා කරන අතීතය අපේ. අතීතය කියන්නේ යේසුස් වහන්සේව හඳුනා ගන්න කලින්. මම දන්නේ ඕගොල්ලන් කොහොමද කියලා. මම නම් එච්චර හොඳ කෙනෙක් නෙමෙයි. දැන් මේ වර්තමානයේදී මිනිස්සු ගොඩක් සහෝදර සහෝදරියෝ ඒගොල්ලන්ගේ ගෙවල් වලට මට ආරාධනා කරන්න ඒගොල්ලන් ගොඩක් ආසාවෙන් ඉන්නේ ඒගොල්ලෝ ආසයි මං එනවා නම් මාව දකින්න නම් කියලා. මීට අවුරුදු 30කට 35කට ඉස්සෙල්ලා මාව අඳුනගෙන හිටියා නම් කවුරු හරි ඒක කරන්නේ. හොඳ වෙලාවට එහෙම එක්කෙනෙක්වත් මෙතන නැහැ. මම ෆ්‍රාන්ස් වලට ගිය වෙලාවේ ගිය අවුරුද්දේ මට මගේ චර්ච් එකේ හිටියා තමයි මේ දේශනා කරපු ස්ථානයේ හිටියා මගේ ක්ලාස්මේට් කෙනෙක්. ඉසිපතනේ මම ඉගෙන ගත්තේ. ඉසිපතනේ මාත් ඉගෙන ගත්ත මගේ පන්තියේ අවුරුදු ගාණක් මාත් එක්ක එකම පන්තියේ හිටපු මගේ මිතුරෙක්ව මට හම්බුණා.
එයා පිටිපස්සට එලා ඇස් දෙක උඩ දාගෙන බලන් හිටියා මට වෙලා තියෙන්නේ. ඒ අතීතේ එච්චර හොඳ නැහැ. ඒ අතීතේ ඇත්තටම අපි පිළිකුල් කරනවා. දෙවියන් වහන්සේ අපිට කියනවා ඒ මාර්ගවලින් හැරෙන්න. උන්වහන්සේගේ නැත්තම් දෙවියන් වහන්සේ අපිට සූදානම් කරලා තිබෙන මාර්ගයේ එන්න කියලා. ඒ වගේ චරිත දෙකක් මම මේ මොහොතේ නැත්තම් මේ කාලේදී ඔබත් එක්ක දිගහැරගෙන පොඩ්ඩක් අධ්‍යයනය කරන්න යනවා. ඉස්සල්ලාම චරිතය එන්නේ 1 සාමුවෙල් පොතේ. 1 සාමුවෙල් පොතේ 9 වෙනි පරිච්ඡේදයේ අපිට පේනවා ඊශ්‍රායල් සෙනගට දෙවියන් වහන්සේ මඟ පෙන්වන පිරිස විනිශ්චයකාරයන් තෝරාගත්තා. යොෂුවගේ ඉඳලා ගිඩියන්, සාමුවෙල්, සැම්සන් අන්තිමටම සාමුවෙල්. සාමුවෙල් කියන විනිශ්චයකාරය නැත්තම් දෙවියන් වහන්සේගේ මිනිසයා විනිශ්චය කරන කාලයේදී ඒ අවට සිටි රටවල් වල සෙනග නැත්නම් ඒ රටවල් වලට රජ කෙනෙක් හිටියා. ඊශ්‍රායල් සෙනග ඒ දිහා බැලුවා. ඊශ්‍රායල් සෙනගට ඕන වුණා ඒගොල්ලන්ට රජ කෙනෙක්. මොකද අනිත් රටවල් හැම ස්ථානයකටම රජෙක් හිටියා. නමුත් ඊශ්‍රායල් හිටියේ ප්‍රොපේතවරයෙක් විතරයි. ඒ නිසා ඊශ්‍රායල් හිතුවා ඒගොල්ලෝ චුට්ටක් නිකන් අනිත් අයට පහත් වෙයි කියලා. ඒගොල්ලෝ රජ කෙනෙක් ඉල්ලන්න ගත්තා. රජ කෙනෙක් ඉල්ලනකොට දෙවියන් වහන්සේ කිව්වා මමයි නුඹලාගේ රජ. මමයි නුඹලාව මෙහෙවන රජතුමා. ඊශ්‍රායල් කිව්වා නෑ අපිට අනිත් අයට වගේ ලෝකේ විදිහට වගේ අපිට ඕනේ රජ කෙනෙක් කියලා. දෙවියන් වහන්සේ සාමුවෙල්ට කතා කරලා කියනවා සාමුවෙල් මේ සෙනග මාව ප්‍රතික්ෂේප කරලා තිනවා රජ හැටියට. 1 සාමුවෙල් 9 බෑග්ග්‍රවුන්ඩ් එක නැත්තම් පසුබිම ඒකයි. එහෙම කරලා දෙවියන් වහන්සේ සාමුවෙල්ට කියනවා සාමුවෙල් මම නුඹ ඉදිරියට මිනිහෙක්ව අරන් එනවා. ඔබ ඒ කෙනාව ඊශ්‍රායලයේ රජ හැටියට ආලේප කරන්න. හැබැයි ඒක දෙවියන් වහන්සේගේ පර්ෆෙක්ට් නැත්නම් සම්පූර්ණ වූ සැලැස්ම නොවේ. දෙවියන් වහන්සේට ඕනේ උන්වහන්සේ රජ හැටියට එන්න. නමුත් සෙනග ඉල්ලුවා. සෙනග බොර ගැහුවා. සෙනග කිව්වා නෑ අපිට රජෙක් ඕනේ කියලා. දැන් සිකුවා හරි බඩ රජෙක් නෙවෙන්නේ දෙන්න. එහෙම කියලා දෙවියන් වහන්සේ කෙනෙක්ව තෝරගන්නවා. හැබැයි ලස්සන වැඩේ කියන්නේ මේ තෝරගත්ත කෙනා දන්නේ නැහැ එයාව රජ හැටියට තෝරගෙන කියලා. මේ කතන්දරය ආරම්භ කරන්න යන්නේ එතන. 1 සාමුවෙල් 9 අපි කියවන්නේ යන්නේ ඒක. වෙලා විතර කරගන්න ඕන නිසා අපි කොටස් කීපයක් විතරක් කියවනවා. දැන් මම පැහැදිලිව ඔයගලන්ට කියනවා බයිබලය කියවනකොට විශේෂයෙන්ම අධ්‍යයනය කරනකොට එක පදයක් උලුප්පල අරගෙන අධ්‍යයනය කරන්න එපා. ඒ කොටසට උඩින් පහලින් තියෙන කොටස කියවලා බලන්න දෙවියන් වහන්සේ එකෙන් අර්ථවත් කරන්නේ මොකක්ද කියලා. වෙන විදිහකින් කියනවා නම් මේ බයිබලේ ලියනකොට නම්බර දාලා ලිව්වේ නැහැ. අපි තමයි මේකට නම්බර දාගත්තේ. එහෙම කරගත්ත අපිට හොයාගන්න ලේසියි. මේක ලිව්වේ පොතක් විදිහට, මේක ලිව්වේ ලිපියක් විදිහට. අපි තමයි මේකට නම්බර දාගෙන තියෙන්නේ. ඒ නිසා නම්බරයක් එළියට අරගෙන ඒක අර්ථකථනය කරන්න එපා. බයිබලයේ මුළු ලියවිල්ලට එකඟව විතරයි මේක අර්ථකථනය කළ යුත්තේ. ඒ නිසා මම එහෙන් මෙහෙන් කියවුවට ඒක කියවන්නේ වෙලාව ඉතුරු කරගන්න ඕන නිසා මිසක් ඔබ කියවනකොට මුළු පරිච්ඡේදයම කියවන්න. මුළු ඔක්කොම කියවලා බලන්න මොකද්ද දෙවියන් වහන්සේ කතා කරන්නේ. ඒක කොටසක් විතරක් උලුප්පලා ගන්නේ යක්ෂයා. එක කොටසක් විතරක් උලුප්පලා අරගෙන කතා කරන්නේ යක්ෂයා. යේසුස් වහන්සේ බෞද්ධ වුණාට පස්සේ කාන්තාරයට ගිය වෙලාවේ යක්ෂයා එනවා යේසුස් වහන්සේට. මොකද කතා කරන්නේ? ගීතාවලින් එක පදයක් උලුප්පලා අරන් කියනවා. උන්වහන්සේ කියලා තියෙනවා නේද? වැටුණත් මොකුත් වෙන්නේ නැහැ කියලා. පාදවලට නැහැ. ඒක කොටසක් විතරක් තමයි. යේසුස් මොකද කරේ? ලියවිල්ල මෙහෙමත් ලියලා තියෙනවා කියලා උත්තර දුන්නා. අපි ලියවිල්ල අර්ථකථනය කළ යුත්තේ
මුළු ලියවිල්ලක් එන්න මිසක් එක පදයක් හැටියට නොවේ. ආමෙන්. මම එක කියපු හේතුවක් තියෙනවා. ඒක හේතුව තමයි වර්තමාන කාලේ. ඔබ දන්නවද? ගොඩක් ඉගැන්වීම් යනවා මේ එක පද උලුප්පලා අරගෙන එක තැන් වලින් අරන් කතා කරලා සංදර්භයට සම්පූර්ණ විරුද්ධයි. ඒ නිසා කොන්ටෙක්ස්ට් එක නැත්නම් සංදර්භයට එකඟව අර්ථකථනය කළ යුතුයි. ආමෙන්. හොඳයි. 1 සාමුවෙල් 9 වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා මිනිස්සෙක් ගැන. අපි කියමු 1:2. බෙන්ජමිය මිනිසෙකුගේ පුත්‍ර වූ අපියාගේ පුත්‍රයා වන බෙබෝරාත්ගේ පුත්‍ර වූ ෂෙරෝර්ගේ පුත්‍රයා වන අබියෙල්ගේ පුත්‍ර වූ කීෂ් නම් වූ බෙන්ජමිය මිනිසෙක් සිටියේය. ඔහු මහත් ධනවතෙක්ය. ඔහුට සාවුල් නම් වූ තරුණ ශෝභන පුත්‍රයෙක් සිටියේය. ඔහුට වඩා ශෝභන කෙනෙක් ඊශ්‍රායෙල් පුත්‍රයන් අතරේ සිටියේ නැත. ඔහු සෙනග අතරේ සියලු දෙනාටම වඩා උරේස පටන් ඉහළට උස්ව සිටියේය. හොඳයි. මිනිසෙක් ඉන්නවා පොහොසත් කෙනෙක්, සල්ලි තියෙන කෙනෙක්, බලවත් කෙනෙක්. එයාට ඉන්නවා ලස්සන පුතේ. ලස්සන කියන්නේ හැන්සම් කොල්ලෙක්. හරි. කොච්චර හැන්සම්ද කියලා කියනවනම් එයා අනිත් අයට වඩා උසයි. අර ස්මාර්ට් කියලා කියන්නේ. නා? කැපිලා පේනවා. සෙනග අතරේ කැපිලා පේනවා. පුතෙක් ඉන්නවා. සල්ලි තියෙනවා, බලවත්, ධනවත්, ඒ වගේම ස්මාර්ට්. හරි. හැන්සම්. මේ පුතා දෙවියන් වහන්සේගේ සලස්ම දැනන් හිටියේ නැහැ. එහෙම ඉන්න වෙලාවක මොකද්ද වෙන්නේ? තුන්වෙනි පදේ මොකද්ද වෙන්නේ? සාවුල්ගේ පිය වූ කීෂ්ගේ කොටලුව නැති වුණෝය. කීෂ් තමාගේ පුත්‍ර වූ සාවුල්ට කතා කොට නුඹ වැඩකාරයන්ගෙන් එක්කෙනෙකු අඬගහගෙන පිටත්ව ගොස් කොටලුවන් සොයාපන්නයි කීවේය. හොඳයි. මම ඔක ටිකක් අපේ භාෂාවෙන් කියන්න. මේ කීෂ් කියන මේ ධනවත් කෙනාට ෆාම් එකක් තිබුණා. සත්තු හිටියා. බූරුවොත් හිටියා. දවසක් මේ කිෂ්ගේ ගොවිපලේ බූරුවෝ ටිකක් නැති වුණා. සාමාන්‍යයෙන් බූරුවෝ එහෙමයි නේද? විභාගات යනවා. මේ අපි අර පාරවල් වල වාහන එහෙමයි දැන් මේ ඉතාලියෙත් මන් දන්නේ නැහැ. ලංකාවේ නම් ඔයගොල්ලෝ එළවනකොට ඩ්‍රයිව් කරනකොට ඔයගලන්ට පේනවා 3 wheeler බස් ප්‍රයිවට් බස් එනකොට අපි සමහර වෙලට ඩ්‍රයිව් කරගෙන යනකොට එහෙම් මෙහෙම් වෙට්ටු දානකොට නේද අපිට එනවා එකපාරට වචනයක් නේද ඔයගලන්ට නැති ඒක සුද්ධයි අපිට එනවා සමහරට කියන්නේ නැතුව ඉන්නවා ඔයගලන්ට එහෙම ආපු වෙලාවට මම උගන්වන්නේ මොකක්ද දන්නවද සමනලය පොඩි කතාවක් කියන්නේ ඩ්‍රයිවිං උගන්වන ඉස්කෝලේක මේ ගමේ ඈත පළාතකින් අහිංසක කෙනෙක් ආව ඩ්‍රයිවිං ඉගෙන ගන්න කොළඹට ඩ්‍රයිවිං ඉගෙනගෙන යනකොට උගන්වන කෙනා ඩ්‍රයිවිං ඉන්ස්ට්‍රක්ටර් උගන්වගෙන යනකොට 3 wheeler එහෙම මෙහෙම වෙට්ටු දාලා නවත්තනකොට අර ඉන්ස්ට්‍රක්ටර් කෙනා ඩ්‍රයිව් කරන කෙනාට බැඩපම්. ඉතින් ඔහොම යනකොට මේ ළමයාගේ වාහනේ ආව දවසක් මෙයා එලවගෙන යනකොට ත්‍රිවිලර් එකක් දාලා බ්‍රේක් දාලා ඔබන්යා හෑන්ඩ් බ්‍රේක් අදලා නවත්තගෙන අර කොල්ලට කිව්වා බැලුවා. අනේ මේ කොල්ල හරි අහිංසකයි. ඒක මම දන්නේ නේ වනේ. ඉන්ස්ට්‍රක්ටර් කිව්වා සතෙක්ගේ නමක් කියනවා. කල්පනා කරලා සමනලයි. මම ඒක අහපු දවස් ඉඳලා මමත් කතා කරන්නේ සමනලයි. හැබැයි අපි දන්නවා බූරුවා කියන සතාට හරි අමාරුයි කන්ට්‍රෝල් කරන්න විශේෂයෙන්ම අර වයිල්ඩ් නේද වනේ ඉන්න බූරුවන්ට හරි අමාරුයි උන් කන්ට්‍රෝල් කරන්න ටිකක් අමාරුයි.
කොහමරි මේ ගොවිපලේ හිටපු බූරුවෝ ටික නැති වුණා. තාත්තා පුතාට කතා කරලා කියනවා මේ හැන්සම් කොල්ලට කතා කරලා කියනවා පුතේ බූරුවෝ ටිකක් නැති වෙලා. සේවකෙක්ව අරගෙන ගිහිල්ලා බූරුවෝ ටික හොයාගෙන එන්න. දැන් මේ හැන්සම් පුතා සේවකයෝ ටිකකුත් අරගෙන යනවා මොකටද? බූරුවෝ හොයාගෙන. ඒතර එයාගේ ඔළුවේ දැන් වැඩ කරන්නේ බූරුවෝ ගැන විතරයි. එයාගේ එකම අරමුණ මොකද්ද? බූරුවෝ ටික හොයාගන්න. එහෙම හොයාගෙන එයා යනවා අහගෙන ගියාම එක තැනකදී යාට ආරංචි වෙනවා මිනිහෙක් ඉන්නවා එක ස්ථානයක අන්න එයාට පුළුවන් නැති වෙච්ච දේවල් හොයලා දෙන්න. අර අපි කියන්නේ සාත්‍තර බලනවා වගේ නේද? සාත්‍තරයක් කරන අන්දිනවා බලන්න කියලා කියනවා වගේ ඒ කාලේ මිනිස්සු මොකද කරේ? මොකක් හරි වෙච්ච ගමන් දෙවියන් වහන්සේගේ මිනිහෙක් හිටියා සාමුවෙල් කියලා අන්න එයා ළඟට ගිහිල්ලා ඔන්න දැන් අහනවා මෙයාට කියනවා අන්න එයාගෙන් ගිහිල්ලා අහන්න එයා ඔයාට කියයි බූරුව ටික මොකද කියලා. එතකොට මේ පුතා දැන් හොයන්නේ බූරුව හොයන පිණිස දෙවියන් වහන්සේගේ මිනිහයා. හැබැයි යාගේ අවසාන අරමුණ මොකක්ද? බූරුව හොයාගන්න. දැන් හැබැයි හොයන්නේ කාවද? දෙවියන් වහන්සේගේ මිනිහයා. මොකටද හොයන්නේ? බූරුව ටික හොයාගන්න. දැන් හොයන්නේ දෙවියන් වහන්සේගේ මිනිහයා. හොයාගෙන යන්නේ එයා ඉන්න ස්ථානේ. හැබැයි යාගේ අවසාන අරමුණ මොකද්ද? ආත්මයන් වහන්සේ සභාවට කියන දේ කංගත්තෝ අසා. සමහර වෙලාවට අපි චර්ච් වලට එනවා, සභාවට එනවා, දෙවියන් වහන්සේ ළඟට එනවා. දෙවියන් වහන්සේගේ මිනිස්යන්ව හොයාගෙන එනවා. මොකටද දන්නවද? සහවල් වගේ ලෝකාකාර දෙයක් හොයාගෙන. මේක විදිහට නම් බූරුව හොයාගෙන. හැබැයි අපි දැන් හොයාගෙන ඉන්නේ කාවද? දෙවියන් වහන්සේගේ මිනිස්යා. මේ සාවුල් දැන් එනවා සාමුවෙල්ව හොයාගෙන. කතන්දරයේ දිගයි මම කෙටි කරන්න ඕන නිසා 17 වෙනි පදේ කියනවා. සමහර 17ට එන්නස් කරේ. නෑ කමන්නේ 17 කියලා. සාමුවෙල් සාවුල් දුටු විට ස්වාමීන් වහන්සේ උට කතා කොට මෙන්න මා නුඹට කී මිනිසයා මොහු මාගේ සෙනග කෙරෙහි ඵලය පවත්වන්නේ කීසේක. හොඳයි. සාමුවෙල්ට දෙවියන් වහන්සේ කියලා තිබුණා මම නුඹ ළඟට මිනිසෙක්ව එවනවා ඒ කෙනාව ආලේප කරන්න රජ හැටියට කියලා. හැබැයි දැන් ඒ කෙනා දන්නේ නැහැ එයාගේ ගැන දෙවියන් වහන්සේට තියෙන සැලැස්ම. හැබැයි එයා හොයාගෙන එනවා බූරුවන්ව. එයා හොයාගෙන එන්නේ නැති වෙච්ච බූරුව ටික හොයාගෙන. හැබැයි දෙවියන් වහන්සේ ඊට වඩා දෙයක් ඔහුට සූදානම් කරලා තිනවා. ඒක සාවුල් දන්නේ නැහැ. සමහර වෙලාවට අපිත් නැති වෙච්ච බූරුව ටිකක් හොයාගෙන දෙවියන් වහන්සේගේ මිනිහෙක් ළඟට යනවා. අපිට තියෙන ප්‍රශ්නයක් ගැන කතා කරන්න දෙවියන් වහන්සේගේ මිනිහෙක් ළඟට යනවා. අපි යාඥා කරගන්න කෙනෙක් ළඟට යනවා. අපි දන්නේ නැහැ දෙවියන් වහන්සේ ඊට වඩා දෙයක් අපිට ලෑස්ති කරලා තියෙනවා. මොකද ඒකට හේතුව අපේ මූලික අරමුණ, අපේ ફોකස් එක, අපේ දර්ශනය අපි දකින්නේ මේ ලෝකේ කාරණා විතරයි. ඒක සාමාන්‍ය දෙයක්. අපිට ඕනේ අපේ ප්‍රශ්න විසඳගන්න. අපිට ඕනේ කොහොම හරි ඉන්න ස්ථානෙන් අපි එළියට එන්න. අපිට ඕනේ කොහොම හරි මේකෙන් ගොඩ එන්න. කොහෙන් හරි කමක් නැහැ. ඒ නිසා අපි හොයාගෙන යනකොට දෙවියන් වහන්සේ කියලා කවුරුන් කියනවා ඔන්නේ ස්ථානයට එනවා. ආවට පස්සේ මොකද වෙන්නේ? දෙවියන් වහන්සේගේ මිනිහව හම්බ වෙනවා. හැබැයි දෙවියන් වහන්සේ ඊට වඩා දෙයක් ඔබට ලෑස්ති කරලා තියෙනවා. හැබැයි අපි ඒක දන්නේ නැහැ. සාවුල් වගේම තමයි. සාවුල් වගේම තමයි. දෙවියන් වහන්සේගේ මිනිහයන් ළඟට සාවුල් එනකොට සාවුල් ලැබිලා මගේ බූරුවට කන්න තේරලා තියෙනවා වඩ.
හැබැයි සාමුවෙල් සාවුල්ට කතා කරලා කියනවා. මෙන්න මෙහෙම තමයි. 18 වෙනිදා. එවිට සාවුල් දොරටුවේදී සාමුවෙල් ළඟට ඇවිත් දිවස් ඇත්තාගේ ගේ තිබෙන්නේ කොතනද කියා මට දැන්ව මැනවයි කිව්වේය. සාමුවෙල්ද සාවුල්ට උත්තර දෙමින් දිවස් ඇත්තා මමය. මට පෙරටුව උස්තැනට ඵලයන්න මක් නිසාද නුඹලා අද මා සමග කෑම කන්න ඕනෑය. හෙට උදේ නුඹ යන්ට අරින්නෙමි. නුඹේ සිතේ තිබෙන දේ සියල්ලද නුඹට දන්වන්නෙමි. හොඳයි. සාමුල් ඇවිල්ලා සාමුවෙල්ගෙන් අහනවා අර සාතර කියලා පිටු. ඒ කෙනාගේ ගේ කෝකද කියලා. ඒක අහන්නේ සාමුවෙල්ගෙන්මයි. සාමුවෙල් කියනවා මමයි ඒ කෙනා. හැබැයි නුඹ දැන් යන්න කොහෙටද? උස් තැනකට. ඒ උස් ස්ථානයට යන්න, කන්දට යන්න. ඇයි සාමුවෙල් කිව්වේ සාවුල්ට කන්දට යන්න කියලා? ඔබ දන්නවද අපි ප්‍රශ්නක හිර වෙලා ඉන්නකොට අපේ ජීවිතයේ අභියෝගයක් අපිට මුහුණ දීලා තියෙන වෙලාවට අපිට පේන්නේ ඒ ප්‍රශ්නේ විතරයි. අපි ඔළුවේ වැඩ කරන්නේ ඒක ගැන විතරයි. අපි නිතර හිතන්නේ කොහොමද මම මේකෙන් එළියට එන්නේ කියන ගැන විතරයි. අපිට පේන්නේ සීමිත දුරක් විතරයි. හැබැයි අපි ඉස්සල්ලාම කරන්න ඕන දේ තමයි ඉන්න ස්ථානේ ඉහළට යන්න. මොකද වෙන්නේ? උඩට ගියාම මොනවද වෙන්නේ? අපිට දුර පේනවා. මුළු පින්තූරේ පේනවා. තැන්නේ ඉන්නකොට අපිට පේන්නේ අපි වටේ තියෙන දේ විතරයි. අපි උඩට ගියාම මොකද වෙන්නේ දන්නවද? අපේ දර්ශන පතය විශාල වෙනවා. අපි ඈත දකින්න යනවා. සාමුවෙල් කියනවා සාවුල්ට සාවුල් යන්න උස් ස්ථානයට. මොකද අපි උස් ස්ථානයට ගියේ නැත්තම් දෙවියන් වහන්සේගේ දේ දකින්න බෑ. අපි ආත්මිකව අපි ඉන්න තැන ඉඳලම අපි උත්තර හොයන්න ගියොත් අපි පරාජිත වෙනවා, අධෛර්ය වෙනවා. හැබැයි අපි උස් ස්ථානයට ගියාම ආත්මිකව අපි උස් ස්ථානයකට ගියාම මොකද වෙන්නේ? දෙවියන් වහන්සේගේ සැලැස්මේ විශාල ප්‍රමාණයක් අපිට පේන්න ගන්නවා. එතකොට මගේ ප්‍රශ්නේ කුඩා වෙනවා. ඔබ දන්නවද? අපි පල්ලෙහා ඉන්නකම් අපිට ලොකුවට මේක පේනවා. අපි ටික උඩට ගියාම මොකදද වෙන්නේ? අනිත් දේවලුත් ගොඩක් පේන නිසා මොකදද වෙන්නේ? අපේ ප්‍රශ්නේ කුඩාවට අපිට පේනවා. ඒ විතරක් නෙමෙයි. දෙවියන් වහන්සේ කොච්චර විශාලද කියලා අපිට පේනවා. ඒක නිසා තමයි දෙවියන් වහන්සේ අපිට කියන්නේ ඉස්සල්ලාම උඩට. ඒකයි. උස්තනකට. සාවුල්ට කියනවා යන්න උස්තනට. මම අද නුඹ සමග කෑම කන්න යනවා. ඔබ දන්නවද ඒ කාලේ දෙවියන් වහන්සේගේ ප්‍රොපේතවරයෙක් එක කෑම කනවා කියන්නේ ලොකු ආශිර්වාදයක්. දේශයෙන් මිනිස්සෙක් තව කෙනෙක් එක කෑම කන්නේ. යුදෙව්ව දන්නවද? ඔයගොල්ලෝ දන්නවද? ලෝකේ හැම තැනම එක එක රටවල රෙස්ටොරන්ට්ස් තියෙනවා නේ. චයිනීස් හැම තැනම තියෙනවා. අරවම හැම තැනම තියෙනවා. ඊශ්‍රායල් රෙස්ටොරන්ට්ස් තියෙනවා. යුදෙව්ව අන්‍ය භක්තිකයත් එක්ක කෑම කන්නේ නැහැ. ව්‍යවස්ථාවේ ඉන්න යුදෙව්ව. මොකද ඒගොල්ලෝ අදහස් කරනවා කෑම කනවා කියලා කියන්නේ එයාගේ දේ මම බෙදාගත්තා කියන එකයි. යේසුස් වහන්සේ කිව්වා මම දොර ළඟ ඉඳලා තට්ටු කරනවා. යම් කිසි කෙනෙක් දොර හැරියොත් මම ඔහු තලට ඇවිල්ලා මොනවද කරන්නේ? කෑම කනවා. ඒ කියන්නේ ඔබගේ සියලු දේ මම බෙදාගන්නවා. සාමුවෙල් කියනවා සාවුල්ට සාවුල් යන්න උස් ස්ථානයට. මම ඒ උස් ස්ථානයේ ඉඳලා නුඹත් එක්ක කැම කණ්ඩ යනවාද? ඒ විතරක් නෙමෙයි හෙට උදේ නුඹ මම යවනවා
යවනකොට මම නුඹේ හිතේ තියෙන ඔක්කොම නුඹට කියන්න යනවා. එහෙම කියලා සාමුවෙල් තව කතාවක් කියනවා ඊළඟ පදේ. මොකක්ද මොකද කියන්නේ? තුන් දවසකට පළමුවෙන් නැති වූ නොබේ කොටලුවන්ගේ කාරණය සිතට නොගනින්න. උන් සම්බ වුණාය. ඊශ්‍රායෙලි ආශාවිය යුතු සියල්ල කා උදෙසාද? නුඹ උදෙසා නුඹේ රේනුවකවත් මේ අප ඇටේකවත් සිතුවිල්ලක්වත් අදහසක්වත් තිබුණේ නැහැ. මම අද ඉතාලියේ ඉඳලා ඔයගලන්ට කතා කරයි කියලා. හැබැයි දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ප්ලෑන් එකේ එක තිබුණා. මම දැනන් හිටියේ. මට ඕනුනේ මගේ ප්‍රශ්නේ ගොඩ එන්න විතරයි. ඒක ගොඩ ආවා. හරි එච්චරයි. සමහර වෙලාවට ගොඩක් අය එතනින් නවතිනවා. අපි හාස්කමක් කරගන්න එනවා, අපි හාස්කමක් අරගන්න එනවා, ආවිලා හාස්කම ලැබුණාට පස්සේ මොකද වෙන්නේ? මගේ වැඩේ කෙරුණා. ඊට පස්සේ හරි ඉතින් කළගුණ සලකන්නේ නැහැ නේද? ඉතින් අපි චුට්ටක් එනවා චර්ච් එකට. ඉතින් ආමන්ත හරි නෑනේ මගේ වැඩේ කරගත්තාට පස්සේ එක පාට නැවතුනොත් හරි නෑනේ. අපි අර ලංකාවේ වගේ තියෙනවා නේද? කෙලෙහි ගුණ කියලා නේද? කෙලවල ගුණ නෙමෙයි කෙලෙහි ගුණ කියලා නේද? මම දැක් තියෙනවා මම ජොබ් එක කරා මට ණය තියෙනවනේ ගොඩක් ගෙවන්න ගන්න නිසා මම යනවා කියලා යනවා යන්නේ. පැත්ත බලා දෙන්නේ නැහැ. ආපහු ඊළඟ ප්‍රශ්නයම තමයි එන්නේ. මෙතනින් නවතිනවා. වෙන්නේ මොකක්ද දන්නවද? දෙවියන් වහන්සේගේ සැලැස්ම උන්වහන්සේ අපිට සූදානම් කරලා තියෙන දේ දන්නේ නැහැ. ඇයි? අපි ඔළුවල තියෙන්නේ මොකක් ගැනද? උහුරු ගැන. ඊට වඩා දෙයක් දෙවියන් වහන්සේ සැලසුම් කරලා තියෙනවා මගේ සහෝදරයා සහෝදරිය. අපි ඔක්කොමලා වෙනුවෙන් අර පාස්ටර් කිව්වා වගේ මේ පොළවේ අක්තිවාරම දාන්න කලින් උන්වහන්සේ දැස් කරලා තියෙන අපි සියලු දෙනාට මාත් උදේ. හalleluya. සාවුල්ට මොකද වෙන්නේ? සාවුල්ගේ මනස මම ඔබ වෙනුවෙන් පාටියක් දානවා. සාමුවෙල් ආරාධනා කරනවා සෙනගකට ආරාධනා කරලා සාමුල්වයි වැඩකාරයන්ටයි පාටි එකක් දෙනවා. ඊළඟ ඒ වෙලාවේ සාවුල්ට ස්ථානයක් දෙනවා සාමුවෙල්. දීලා ඉවර වෙලා මොකද කරන්නේ? කියවන්න 25 26 27 ඔවුන් උස්තැනින් නුවරට බැසා කල සාමුවෙල් සාවුල් සමග පියස්ස උඩදී කතා කළේය. ඔහු අලියම නැගිටිනෝය. තවද පහන් වෙන වේලාව පවනේදී සාමුවෙල් සාවුල්ට පියස්ස උඩට අඬගසා මා විසින් නුඹ පිටත් කරන පිණිස නැගිටින්නයි කීවේය. සාවුල් නැගිට්ටේය. ඔවුන් දෙදෙනා එනම් ඔහු සහ සාමුවෙල් පිටතට ගියෝය. ඔවුන් බැස යන කල නුවර කෙළවරදී සාමුවෙල් සාවුල්ට කතා කොට අපට පෙරටුව යන්ට නුඹේ වැඩකාරයාට කියා මා විසින් නුඹට දෙවියන් වහන්සේගේ වචනය දන්වන පිණිස නුඹ දැන් නැවත යන්නයි කීවේය. වැඩකාරයා ඉස්සරව ගියේය. මොකද කරන්නේ? එදා රෑ කෑවා, බිව්වා. ඊළඟ දවසේ යන්න ලෑස්ති වෙනවා. සාමුවෙල් එනවා සාවුල් එක්ක නුවරට. ඇවිල්ලා ඉඳලා කියනවා දැන් නුඹ යන්න කියලා. ගේට්ටුව ළඟට ගියාම මොකද කරන්නේ? සාමුවෙල් කියනවා ගේට්ටුව ළඟට කියන්නේ. උඩද කිව්වේ නැහැ. පල්ලෙහාද කිව්වේ නැහැ. ගේට්ටුව ළඟට ගිහිල්ලා කියනවා සාවුල් වැඩකාරයන්ට කියන්න යන්න කියලා. මම දෙවියන් වහන්සේගේ සැලැස්ම නුඹට එලි කරන පිණිස නුඹ නවතින්න. නවතින්න. ඔබ දන්නවද? මනුෂ්‍යයාට කරන්න බැරිම දේ මොකද්ද කියලා? හරිම අමාරුයි එක තැනක ඉන්න. විශේෂයෙන්ම මොකක් හරි ප්‍රශ්නයක් ගැටලුවක් වෙලා තාම ඒක හරියට විසඳුනේ නැත්නම් මොකද වෙන්නේ? අර වයින් කරපු බෝනික් වගේ හදුනවා මේ හදුනවා අර වගේ නම් වෙනවා.
කට වහගෙන ඉන්නකොට කටවන්න කතා කරනවා. සමහර අය යාඥා කරනවා කියලා මොකද උන්ට කරන්නේ? උදේ ඉඳලා කතා කරනවා දේවල් සුදු කරලා හරි මන් දන්නවා. ස්වාමීන් ස්වාමීන් පොඩ්ඩක් කට වහගන්න. නේද? කට වහගත්තම තමයි දෙවියන් වහන්සේ කතා දෙන දේ අපිට ඇහෙන්නේ. නැත්නම් අපි පැයක් යාඥා කරනවා කියලා කියන මොකද කරන්නේ? පැයම කියවනවා. සාමුවෙල් කියනවා සාමුවල්ට නවතින්න. Be still. නවතින්න. මොකද නැවතුනහම මම නුඹට කියන්නම් දෙවියන් වහන්සේගේ සැලැස්ම. දුවන ගමන් දෙවියන් වහන්සේගේ සැලැස්ම කියන්නේ නැහැ. අපි දුවනවා ස්වාමීන් මම යනවා ස්වාමීන් මට වැඩ කරනවා මේක දෙනවා කතා කරන්න මට කියන්න මට ප්ලෑන් එක කියන්න නෑ. නවතින්න. ඔක්කොම කරන දේ අතහැරලා නවතින්න. නැවතිලා මොකද සාමුවෙල් නවතින්න කියනවා. සාමුවෙල් නවතිනවා. ලොකු දේවල් ටිකක් වෙනවා. නමුත් එක දෙයක් සිද්ධ වෙනවා මෙතන. සාමුවෙල් අනාගත වාක්‍ය කියමින් ප්‍රශංසා නමස්කාර කරමින් මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට්ස් ප්ලේ කරද්දී මෙතන තියෙන ඔබ දන්නවද පස්සේ 10 වෙනි පරිච්ඡේදය සමාන 10 5 කියවන 10 5 ඊට පසුව නොබ පිලිස්තිවරුන්ගේ මුර සමුදාව සිටින දෙවියන් වහන්සේගේ කන්දට පැමිණෙන්නේය. නොබ ඒ නුවරට ඇතුල් වෙන විට ප්‍රොපේත කණ්ඩායමක් තමුන්ට පෙරටුව වීණාවක්ද ත්‍රබානක්ද හලාවක්ද කුඩා වීණාවක්ද ඇතුව ධර්ම වාක්‍ය පවසමින් උස්තනින් බැසෙනවා නුඹට සම්බවන්නේ. ධර්ම වාක්‍ය කියලා එතන කිය ප්‍රශංසා කරන එක. මේ තියෙන ඉන්ස්ට්‍රුමන්ට්ස් ටික ඔක්කොම ෆ්ලූට් එක, drums, strings ප්‍රශංසා කරමින් කියන සෙනඟක් ඔබට හම්බ වෙන්න යනවා. දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන කණ්ඩායම සංගීත භාණ්ඩත් එක්ක ප්‍රශංසා කරන කණ්ඩායම නුඹට හම්බ වෙන්න යනවා. ඒ වෙලාවේදී දෙවියන් වහන්සේ මහා හාස්කමක් කරනවා. මොකක්ද දන්නවද ඊළඟ පදේ කියවන්නද? මෙන්න හාස්කම. එවිට ස්වාමීන් වහන්සේගේ ආත්මය ආනුභාව සම්පන්නව නුඹ කෙරේ බලවත් ලෙස පැමිණෙන්නේය. නුඹ වුන් සමග ධර්ම වාක්‍ය පවසමින් අන්‍යාකාර මිනිසෙක් වන්නේය. අන්‍යාකාර මිනිසෙක් වෙනවා. වෙනස් ආකාරයේ මිනිසෙක් වෙනවා. දෙවියන් වහන්සේ මොකදද කරන්නේ? සාමුල්ට අලුත් හදවතක් දෙනවා. මොකද එයාගේ සිතුවිලි, එයාගේ මනස වෙනස් නිසා, ඒක වෙනස් කරගන්න මිනිහට ඕනෙත් නැති නිසා දෙවියන් වහන්සේ මොකදද කරන්නේ? දෙවියන් වහන්සේ ඒක වෙනස් කරනවා. සාවුල්ට ඕනේ. සාවුල් හැම වෙලාවෙම ඇදී ෂේප් වෙලා යන්න. දෙවියන් වහන්සේ නෑ උඹට ඕනේ කියලා දෙනවා බලේ. ස්වාමීන් වහන්සේ බලයෙන් ඒ හදවත වෙනස් කරනවා. සාවුල්ට ඕනේ. සාවුල්ට ඕනේ. නම්වෙනි පදේ මොකක්ද වෙන්නේ? මෙතන මේ අනාගත වාක්‍ය කියන්නේ නම්වෙනි පදේ මොකද වෙන්නේ? තවද ඔව් සාමුවෙල් වෙතින් යන්ට පිටිපෑ කල දෙවියන් වහන්සේ උට අමුතු සිතක් දුන්නා. අමුතු නෙමෙයි another heart. වෙන හදවතක් දුන්නා. දෙවියන් වහන්සේ අලුත් සිතක් ඔහුට දුන්නා. ඔහුට අලුත් ජීවිතයක් ආරම්භ කරන්න මාර්ගය දුන්නා. හැබැයි සාවුල් ඒක බලාපොරොත්තුුනේ නැහැ, හිතුවෙත් නැහැ, ඕන වුණෙත් නැහැ, ආසා කළෙත් නැහැ. දැනගෙන හිටියෙත් නැහැ. දෙවියන් වහන්සේ හැබැයි දුන්නා. ඔබ දන්නවද? මේ කතන්දරේ මේ කොටස අවසන් වෙන්නේ කොහොමද කියලා? දෙවියන් වහන්සේ මෙච්චර අලුත් සිතක් දී, මෙච්චර වෙනසක් ඇති කරලා, මේ වගේ ලොකු හාස්කමක් කරලා, මිනිස්යාට සම්පූර්ණ අලුතෙන් හිතන්න, අලුත් ආකල්ප ඇති කරන්න ක්‍රමයක් ඇති කළා. මේ ඔක්කොම දේවල් කර මේ සාවුල්
මොකද නේද කරේ අන්තිමට? දෙවියන් වහන්සේට අකීකරුණා. 15 වෙනි පරිච්ඡේදය අපි දකිනවා. දෙවියන් වහන්සේ මේ සාවුල් ගැන කියන කතාව. දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ 15 10 11 කියනවා. එවිට ස්වාමීන් වහන්සේගේ වචනය සාමුවෙල් වෙතට පැමිණ මම සාවුල් රජකමට පත් කළ බැවින් තැවෙමි. මොකද? මම සාවුල් රජකමට පත් කළ බැවින් තැවෙමි. දෙවියන් වහන්සේ කියන්නේ මම දුක් වෙනවා සාවුල්ව රජ කරපු එක ගැන. මෙච්චර ලොකු හාස්කමක් කරලා මෙච්චර ලොකු ප්‍රතිහාරයක් කරලා වෙනස් කරලා ඔක්කොම කරලා රජකම දුන්නාට පස්සේ මේ මිනිස්සයා හැසිරෙච්ච විදිය ගැන දෙවියන් වහන්සේ බලලා කියනවා මම දුක් වෙනවා. අමතක කරන්න එපා. අපි අදහන්නේ මේ දෙවියන් වහන්සේම තමයි. අද අපි নমස්කාර කරන්නේත් මේ දෙවියන් වහන්සේ තමයි. ඒ නිසා පොඩ්ඩක් හිතන්න. දෙවියන් වහන්සේ මේ වෙලාවේ ඔබ ගැන හිතන්නේ කොහොමද? දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතය වෙනුවෙන් මේ කරපු දෙයට වැඩි හාස්කම් කරලා තියෙනවා. වැඩි ඕනේ යේසුස් වහන්සේ ඇවිල්ලා කුරුසේ පූජා වෙච්ච එකම ඇති. උන්වහන්සේ ඇවිල්ලා එන පාර කාලා කස පාර කාලා වේදනාව විඳලා දුක් විඳලා මේ ගුටි කාලා පහස විඳලා මේ විශ්වෙම අපු දෙවියන් වහන්සේ එච්චර පහත් තත්යකට වැටුනේ මොකටද දන්නවද? ඔබට මට මේ ජීවිතය දෙන්න පිණිස. ඒ දේ අරගෙන අපි මොකද කරන්නේ? ඒ දේ දිහා බලාගෙන ස්වාමීන් වහන්සේලා ස්වර්ගයේ ඉඳලා මොකද හිතන්නේ? චුට්ටක් හිතන්න. ස්වාමීන් වහන්සේ කියනවා මම දුක් වෙනවා. සාවුල්ව රජකරන්න. කොච්චර කේද වාචකයක්ද? කොච්චර කේද වාචකයක්ද? සාවුල් හිටියේ කොහෙද? බූරුව. දෙවියන් වහන්සේට වඩා මහා සරසවතිල රජ කරා. මුළු ඊශ්‍රායලටම රජ කරලා පත් කරා. එහෙම කරපු දෙවියන් වහන්සේගේ සලස්මට සාවුල් මොකද කරේ? අකීකරුණා. ඒ දන්නවද ප්‍රශ්නේ? මුල ඉඳලම සාවුල් මේ දෙයට ආසා කළේ නැහැ. වෙන අය කියපු නිසා, සාමුවෙල් කියපු නිසා, අනිත් අය කියපු නිසා, අනිත් අය ගායනා කරපු නිසා, දෙවියන් වහන්සේ කියපු නිසා ඔහේ ගියා. සමහර වෙලාවට චර්ච් එක ඇතුලේ සමහර අදහිල්වන්ත ක්‍රිස්තියානි ඉන්නවා. ඔහේ යනවා, රැල්ලත් එක්ක යනවා, අපි යනවා. ඉරිදට එනවා. සෞදාගාරවල වෙනාත් එකට ඒ රැල්ලෙත් යනවා. අරමුණක් නැතුව ඔහේ පාවෙනවා වගේ. ඇයිදන්නවද දෙවියන් වහන්සේගේ සැලැස්මට ආශා කරන්නේ නැහැ. ඒක ආශා කරන්නේ වෙන වෙනද. තාම අර මානසිකත්වය තියෙන්නේ. මෙතන දෙවියන් වහන්සේ උට අලුත් සිතක් දීලා ඔව් අපි කරනවා. මං කිව්වා මම දෙන්නෙක් ගැන කතා කරන්න යනවා. දැන් මම ඔයගලන්ට කතා කරන්න අනිත් කෙනා. උපත් පොතේ. උපත් පොතේ 32 අපි දකිනවා චරිතයක් අපිට හම්බ වෙනවා. යාකෝබ් කියලා. ඒකේ Hebrew විදියට ප්‍රොනවුන්ස් කරලා Yaakov. බලන්න Hebrew භාෂාවේ J අකුරක් නැහැ, B අකුරක් නැහැ. V. Yaakov කියන වචනේ අර්ථය මොකක්ද කියලා දන්නවද? රැවටිලිකාරයා.
deceiver. 9 විදිහටම යාකෝබ් ජීවත් වුණ බව බයිබලයේ කියවන අය දන්නවා. හැබැයි 9 හැටියට නෙමෙයි යාකෝබ් සමහර අවස්ථාවලදී ක්‍රියා කළේ. ඔබ දන්නවද ඊසාව තමයි වැඩිමලා. ඊසාක්ගේ ආශිර්වාදය එන්න ඕනේ ඊසාවට. හැබැයි යාකෝබ් මොකද කරන්නේ? ඒ ආශිර්වාදයට එයා කොච්චර කෑදරද කියලා කියනවා නම් රවට්ටලා ඒ ආශිර්වාදය අරගත්තා. කලේ වැරදි වැඩක්. හැබැයි හොයාගත්තේ නැත්නම් අල්ලගත්තේ හෙව්වේ මොකද්ද? දෙවියන් වහන්සේගේ ආශිර්වාදය. යාකෝබ්ට සල්ලි තිබුණ ඕන තරම්. තාත්තා ඊසාක් බිලියනර් කෙනෙක් අපේ භාෂාවෙන් කියනවා. මිලියනර්ස්ලා නෙමෙයි. දෙන්න අතර ඕන තරම් බෙදා ගන්න වස්තුව තිබුණා. යාකෝබ් ගියේ සල්ලි පස්සේ නෙමෙයි, වස්තුව පස්සේ නෙමෙයි. යාකෝබ්ට ඕන උනේ කුළුදුලාගේ ආශිර්වාදය. යාකෝබ් එකට කොච්චර කෑදර වුණාද කියලා කියනවනම් රවට්ටලා ඒක අයියාගෙන් හොරකම් කරා. අයියා ඒකට එච්චර ආස කරපු නැති නිසා ඒක යාට ඕනේ නැති නිසා කෑම වේලකට මස් පිඟානකට තමන්ගේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදේ පාවලා දුන්නා. මස් පිඟාන. ඒ යාකෝබ් ඒ ක්‍රියාව කරලා නැවත භාර්යාවන් අරගෙන නැවත ඊශ්‍රායලට යන අතරතුර ඊසාව හම්බ වෙන්න දැන් ලෑස්ති වෙනවා. යාකෝබ්ගේ හිත කලබල වෙලා බයයි. ඒ දන්නවද? අයියා මට මොනා කරයිද? මම එයාගේ දේ හොරකම් කරාට පස්සේ මම රටින් පැන්නා. අද තමයි එන්නේ. මේ මිනිහා කරුණු මිනිහා මාව මරලා දැම්මොත් කියලා යාකෝබ් දැන් බයේ වෙවුලමින් තමයි ඊශ්‍රායලට එන්නේ. කානාන් දේශයට එන්නේ සමහර. එනකොට එක ස්ථානයකදී යාකෝබ්ට ආමුතු සිදුවීමක් කරනවා. මොකක්ද? 32 කියවන්න. 24 ඉඳලා යාකෝබ් හුදකලාව සිටියේය. මොකද මේ යාකෝබ් හුදකලාව සිටියේය. පොඩක් ඉන්න. යාකෝබ් එක්ක හිටියා මහා සෙනඟක්. භාර්යාවන් හිටියා, සේවකයෝ හිටියා, මහා සෙනඟක් හිටියා. යාකෝබ් මොකද කරේ? ඔක්කොමලම යවුවා. යවලා මොකද කරේ? තනියම. එයාට කිසි කෙනෙක් කිව්වේ නැහැ. නවතින්න කියලා කිව්වේ නැහැ. යවන්න කියලා කිව්වේ නැහැ. සාවුල්ට මොකද කරේ? යවන්න කියලා කිව්වා. උඹ ඉන්න කියලා කිව්වා. හරිද? මෙතන මොකද කරේ? එයා තීරණය කරලා එයා යවලා එයා මොකද කරේ? කියවයි. එවිට මිනිසෙක් පහන් වෙනතුරු ඔහු සමග පොර බැදුවේය. කියවයි. ඒ තැනන් වහන්සේ ඔහුගෙන් ජය නොලැබෙන බව දුටු විට ඔහුගේ කලවා සන්ධියට ගැසුසේක. යාකෝබ්ගේ කලවා සන්ධියද උන්වහන්සේ සමග පොර බදද්දී ඇදී ගියේය. උන්වහන්සේ කතා කොට පහන් වෙන බැවින් මා යන්ට හැරපන්නයි කීසේක. ඔහුද ඔබ මට ආශිර්වාද කළොත් මිස නැත්නම් යන්ට නොහරිමි කීය. මේ වෙනකොට යාකෝබ් මිලියනර් කෙනෙක්. ධනවත් කෙනෙක්. සේවකයෝ විශාල සංඛ්‍යාවක් තියාගෙන පොහොසත් වෙච්ච කෙනෙක්. හැබැයි යාකෝබ් මොකද කරන්නේ? එදා රෑ කෙනෙක් එක්ක පොර බදනවා. රෙස්ලිං මැච් එකක් දානවා. රෙස්ලිං. මේක කියනවා උන් වහන්සේ කියලා තියෙනවානේ. මේ ඒන්ජල් කෙනෙක් නෙමෙයි. යාකෝබ් ශරීරාකාරව දෙවියන් වහන්සේත් එක්ක පොර බදනවා. මෙතන ගොඩක් අය කියනවා මේ වෙලාවේ ආවේ යේසුස් වහන්සේ කියලා. මට හිතෙනවා ඒක වෙන්නේ. කොහොම හරි දෙවියන් වහන්සේ.
පොරබද. උන්වහන්සේට තේරෙනවා මෙයාගෙන් මට බේරෙන්න බෑ කියලා. බේරෙන්න මට යන්න දෙන්න එළි වෙන්න නෑ කියලා. දිව්‍යනාස මොකද කරන්නේ? එයාගේ කලව එක අල්ලනවා මේ. ඇල්ලුවා මොකදද වෙන්නේ? සොකට් එක පනිනවා. මේ හිප් එකේ සොකට් එක ඇදෙනවා. ඒ තතේ දෙවියන් වහන්සේට දෙන්න තිබුණ ආශාව නේද? මට යන්න දෙන්න මට යන්න ඕනේ. නෑ. ඒ අල්ලගෙන ඉන්නකොට මොකද කරන්නේ? සොකට් එකට අනිනවා. නොන්ඩි ගහනවා. නොන්ඩි ගම මං අතාරින්නේ නෑ. තුර කියනවා මට යන්න දෙන්න. නැහැ. ඔබ වහන්සේ මට ආශිර්වාද කරන තුරු මම යන්න දෙන්නේ නෑ. බලනාකප්ප. සාවල් දෙවියන් වහන්සේ බලෙන් ඇවිල්ලා දෙන්න හදනවා. අයියෝ මට බෑ. අදිනනම් දෙන්නකො ඉතින් කමන්නේ. මට හිත වෙනස් කරලා ආයෙත් වෙනස් කරලා කමන්නේ. ඒ ආකල්පය. මෙතන යාකොබ්ට එච්චර ඕනේ එක අතාරින්නේ. ඔබ අපි කී දෙනෙක් දෙවියන් වහන්සේත් එක්ක පොරබදනවද මේකට? ඕගොල්ලෝ කියන්නේ මගේ ප්‍රශ්නෙට මෙතන ප්‍රශ්නේ මේ සල්ලි ප්‍රශ්නයක්වත් අවශ්‍යතාවය මොකක්වත් නෙමෙයි. මේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඉල්ලන්නේ. මොකක්ද ආශිර්වාදය? මොකක්ද මෙතන ඉල්ලන ආශිර්වාදය? මොකද ඔයගොල්ලෝ හිතන්නේ? අනේ මම අයියගෙන් බේරලා දෙන්න එහෙම කිව්වද මෙතන? නෑ. යාකොබ්ට තේරෙනවා ඔහුට මේ ඔක්කොම ප්‍රශ්න ආපු හේතුව මොකක්ද කියලා. මොකක්ද දන්නවද උනේ? යාකොබ් හැම වෙලාවෙම ක්‍රියා කරේ ලෝකාකාර විදිහට, රවටිලිකාර විදිහට. එයාට තේරුණා එයා වෙනස් වෙන්න ඕනේ කියලා. එයාට වුණා මේ විදිහට ගියොත් මට යන්න බෑ. ඉස්සරහට මට වෙනස් වෙන්න ඕනේ. මම වෙනස් කරන්න පුළුවන් එකම කෙනා දෙවියන් වහන්සේ විතරයි. ඒ නිසා මොකද කරේ? පොර බදන්න ගත්තා. මට ආශිර්වාද කරන්න. මොකද ඉල්ලපු ආශිර්වාද? වෙනස් කරන්න මාව ස්වාමී. ඒක නිකන් ඉල්ලුව නෙමෙයි. අපි කරන්නේ වෙනස් වෙන්න ආසයි සමිදේ, වෙනස් වෙන්න ප්‍රේමයේ දෙවිදේ. ගල එළියට ගිහලා මට මොකද වෙනස් වෙන්නේ? හලෝ මම වෙනස් වුණොත් ඔක්කොම ඉවරයිනේ. ගාලා සමුදායකට කියනවා. ඉතින් මෙතනට අපුඩි ගහ එක කියනවා. ඔයගොල්ලෝ දන්නවද වැඩ ක්‍රිස්තියානි අය වැඩියෙන්ම බොරු කියන්නේ චර්ච් එක ඇතුලේ කියලා. මේ ගීතිකා මෙතන වැටෙනවනේ. ඒක දිහා බලාගෙන අපුඩි ගහ කියනවා. ගිරව් වගේ. මොනවද? මා මෙටිය ඔබ කුඹල් කරුය සුහාමි. මාව කඩන්න හදන්න කැඩෙනකොට කැඩෙන්නේ මට ගහන්න විතරයි. ඒ කිව්වනේ දැන් අපි කිව්වනේ ගීරිතා. මම කිව්වා. යාකොබ් ඉල්ලන එකම ආශිර්වාදය වෙනස් කරන්න. මොකද මේ ප්‍රශ්න ඔක්කොම මට ආවේ මගේ තියෙන ආකල්ප නිසා. වෙනස් කරන්න. දැන් මොකද කරන්නේ? සොකට් එකට ගහනවා හිප් එකේ. නෑ සොනේ අතාරින්නේ නෑ මම. ඔයා මට මොනවා කරත් මැරුවත් මම අතාරින්නේ මට ආශිර්වාද කරන්න. රෑ එළි වෙනකම් යාකොබ් සටන් කරා පොරබැදුව දෙවියන් වහන්සේත් එක්ක. දෙවියන් මොකද කරන්නේ? කියවනේ ළම. නුඹේ නම මොකක්දයි? උන්වහන්සේ ඕගෙන ඇසුසේක. එයාසේ අන නම මොකද්ද ඔබගේ? යාකොබ්යයි ඕකීය. ඔබ දෙවියන් වහන්සේ සමගත් මනුෂ්‍යයන් සමගත් පොරබදා ජයගත් නිසා නුඹේ නම මින්මතු යාකොබ් නොව ඊශ්‍රායෙල් වන්නේ උන්වහන්සේ කීසේක. දෙවියන් වහන්සේ අහනවා නම මොකද්ද ඔබගේ? ඇයි දන්නවද? දෙවියන් වහන්සේ පෙන්නලා දෙන ඔබගේ ප්‍රශ්න මොකද්ද කියලා. යාකොබ්. රවටිලිකාරය. ඒක තමයි ඔබගේ ප්‍රශ්නේ. තේරුණේ?
දෙවියන් වහන්සේ නම අහන්නේ දෙවියන් වහන්සේ නම දැනගෙන ඉන්න නිසා. නම එයාගේ ලව්ව කියව ගන්නවා. නම මොකද කොහේ? යාකෝබ්. ආයතද. දෙවියන් වහන්සේට ඕනේ එළියට ගන්න ප්‍රශ්නේ මුල. මෙන්න ඔබගේ ප්‍රශ්නේ මුල. ඔබ රැවටිලි කාර විදිහට තමයි හැසිරුනේ හැම වෙලාවෙම. එන්න එළියට. යාකෝබ් කියනවා යාකෝබ්. දෙවියන් සුත්‍ර දීලා කියනවා අද ඉඳලා ඔබ කියනවා ඊශ්‍රායල්. අද ඉඳලා ඔබගේ නම යාකෝබ් නෙමෙයි ඊශ්‍රායල්. ඇයි? නුඹ දෙවියන් වහන්සේත් මිනිසයාත්. එතන කී දෙනෙක් හිටියද පොරබදන වෙලාවේ? පොරබදන වෙලාවේ කී දෙනෙක් හිටියද? යාකෝබුයි පොරබදන. තව එක්කෙනෙක් හිටියේ? මෙතන කියනෝනේ දෙවියන් වහන්සේත් මිනිසයාත්. දෙන්නෙක් හිටියේ නෑ? හිටියේ කෙනා? හිටියේ කෙනා? හරිද? මනුෂ්‍යාකාරයෙන් නැත්නම් දේවාකාරයෙන් හිටපු මනුෂ්‍යයා කවුද? යේසුස් වහන්සේ. ඔබ දෙවියන් වහන්සේ මනුෂ්‍ය සමග පොරබදා ජයගත් බැවින් ආමෙන්. ප්‍රිවේල් ඉතුරු වුණා. ඒ කියන්නේ අත්හැරියේ නැහැ. ඔයගලට මම උදාහරණයක් දෙන්නම්. සමාරිතේ කාන්තාවක් එනවා යේසුස් වහන්සේ ළඟට. ඇවිල්ලා කියනවා මගේ දුවට යකෙක් වෙලා. යේසුස් වහන්සේ කියනවා දරුවන්ගේ දේ අරන් බල්ලන්ට දෙන්න කැමති නැහැ. වෙන විදිහකින් කියනවා නම් යේසුස් වහන්සේ කාන්තාවට බැලි කියලා. කිව්වේ නැතුණට ඒක තමයි අදහස් කරන්නේ. මනුෂ්‍යයන්ගේ දේ අරන් බල්ලන්ට දෙන්න සුදුසුයි. එහෙම ගෙවුවනම් අපේ අද චර්ච් එකේ මොනවා වෙයිද පාස්? යා පාස්. මේ කාන්තාවගේ උත්තරේ බලන්න. ඔව් ස්වාමී. ඔව් ස්වාමී. නමුත් මේසෙන් වැටෙන වාටිය හරි බල්ලා කරනවා ස්වාමී. ඒ වාටියට බලන්න කොච්චර පිපාසාවක් ආකම්පය. මගේ සහෝදරයා සහෝදරියා අපේ දෙවියන් වහන්සේ ආදරේ දෙවියන් වහන්සේ අපේ දෙවියන් වහන්සේ සියල්ලටම ආදරේ. උන්වහන්සේ කරුණාවන්තයි. හැබැයි උන්වහන්සේ ආකල්ප වෙනස් කරන දෙවියන් වහන්සේ. මේ වෙලාවේ යාකෝබ්ට කතා කරලා දෙවියන් වහන්සේ කියනවා යාකෝබ් උඹගේ නම අද ඉඳලා ඊශ්‍රායල්. මොකද උඹගේ ප්‍රශ්නේ තියෙන්නේ උඹ නමේ විදියට හැසිරෙච්ච නිසා ඒ ආකල්ප මම වෙනස් කරනවා. අද ඉඳලා ඊශ්‍රායල්. දෙවියන් වහන්සේත් මිනිස්යාත් එක්ක පොරබදලා ඉතුරු වුණා. ඒ නිසා ඊශ්‍රායල්. ඔබ දන්නවද යාකෝබ් එතනින් නැගිටලා යනකොට ගියේ ආපු විදියට නෙමෙයි කියේ. කොහොමද කියේ? නොණ්ඩි ගගා ගියේ. එතනට ආවේ හොඳට ගෙලින්. එළියට ගියේ කොහොමද? නොණ්ඩියක් එක්ක. හැබැයි විතරක් නෙමෙයි. අතුල එහෙම් පිටින්ම වෙනස් වුණා. කොච්චර වෙනස් වුණාද කියලා කියනවනම් යාකෝබ් ඒකට පිපාස වෙච්ච ප්‍රමාණයටම දෙවියන් වහන්සේ ඔහු වෙනස් කරා. වෙනස් කරා විතරක් නෙමෙයි උට ආශිර්වාද කරා. අවුරුදු 3000කට 4000කට පස්සේ අද අපි මෙතන ඉඳලා කතා කරනවා එයාගේ නම. මම විතරක් නෙමෙයි මේ ලෝකේ තියෙන හැම ටීවී ස්ටේෂන් එකක්ම එයාගේ නම කියනවාද? නැද්ද? Israel.
මේ ලෝකේ තියෙන හැම රටකම නායකයෝ ඒ නම ප්‍රකාශ කරනවා. ලෝකේ තියෙන හැම ටීවී ස්ටේෂන් එක නිවුස් වලට ඒ නම ප්‍රකාශ වෙනවා. ඇයි? දෙවියන් වහන්සේ වෙනස් කරපු නිසා. කී දෙනෙක් සාවුල් ගැන කතා කරනවා? ඔබ දන්නවද සාවුල් රජ වෙලා උද්දච්ච වෙලා අහංකාර වෙලා සාවුල් හිතුවා එයාගේ නම සදාකාලයට පවතින්න ඕන කියලා. එයා තමයි ඊශ්‍රායලයේ පළවෙනි රජ නිසා. එයා හිතුවා ස්මාරකයක් තියන්න. අනේ ස්මාරකෙත් නැහැ. හොයාගන්නත් නැහැ. ඔබද ස්මාරක හදන්නේ නැහැ කියලා මිනිස්සු. නේද? ස්මාරක හදන්න මොන සිහිය වෙන පිළිසස. සිහිය වටන. ස්මාරක හදන්නේ කොහොමද? පොළවේ මුඩට නේද හදන්නේ. කුළුණක් හරි කණුවක් හරි පිළිමයක් හරි මොකක් හරි. සාවුල් හිතුවා එයාගේ නම හැමදාම මිනිස්සු කියන්න ඕනේ කියලා ස්මාරකයක් හදන්න ගත්තා. අද ස්මාරකෙත් නැහැ සාවුල් ගැන කතා කරන්නේත් නැහැ. හැබැයි යාකෝබ් මොකද්ද කරේ? ලිඳක් හැදුවා. යාකෝබ් ලිඳක් හැදුවා. යාකෝබ් හාරපු ලිඳ ළඟට යේසුස් වහන්සේ එනවා. අදටත් ඒ ළිඳ තියෙනවා. අදටත් ඒක මිනිස්සු පාවිච්චි කරනවා. හැබැයි ළිඳ කාටවත් පේන්නේ නැහැ ළඟට ගියොත් මිසක්. ඇයි දන්නවද? ළිඳ තියෙන්නේ පොළොවට යටින්. ගොඩක් මිනිස්සු හදන්නේ ස්මාරක හදන්න. ලෝක ක්‍රමයට උඩට. දෙවියන් වහන්සේ වෙනස් කරාට පස්සේ ඒ කෙනාට අන් අයගේ අවධානය වැඩක් නැහැ. වැඩ කරන්නේ යටින්. නිශ්ශබ්දව, නිහඬව. හැබැයි ඒකෙන් ගොඩාක් අයට ප්‍රයෝජන තියෙනවා. යාකෝබ්ගේ ළිඳ ළඟට සමාරිතේ කාන්තාව ආපුව ඒ කතාව අදටත් අපි කියවනවා. මම අහන ප්‍රශ්නේ මොකක්ද දන්නවද? ඔබට කොච්චර දුරට වෙනස් වෙන්න ඕනද? ඉස්සෙල්ලාම ප්‍රශ්නේ මේකයි. ඔබට වෙනස් වෙන්න ඕනේද? එක. දෙක. කොච්චර පිපාසාවද ඔබ ඒ වෙනසක්පත් කරගන්න? ඔබ කොච්චර දුර දෙවියන් වහන්සේත් එක්ක පොර බදන්න ලෑස්තිද ඒ වෙනස ලබා ගන්න? නැත්තම් අපි සාවුල් වගේ තාම බූරුව හොයමින් ඉන්නවා. දෙවියන් වහන්සේ උන්වහන්සේට පුළුවන් ඕනේ නම් අපිව අන්‍යාකාරයත්ව කරන්න. සාවුල්ට කරා වගේ. ඒක උන්වහන්සේ කරන්නේ. ඒ දන්න? ඒ නිසා උන්වහන්සේව පිපාසයෙන් හොයනවා. උන්වහන්සේ ළඟට ඇවිල්ලා පිපාස වෙලා අතුලාන්තයෙන්ම ස්වාමිනී මට ඇත්තටම ඔබ වහන්සේගේ ආශිර්වාද වෙනස් වෙන්න ඕනේ කියලා ඉල්ලන ඒ හදවත් දෙවියන් වහන්සේ දකිනවා. අන්න ඒ අයව උන්වහන්සේ අරගෙන වෙනස් කරලා පාවිච්චි කරනවා. අද දවසේ දෙවියන් වහන්සේ ලෑස්ති වෙලා ඉන්නවා ඔබව ස්පර්ශ කරන්න. අනිවාර්යයෙන්ම උන්වහන්සේ සත්‍ය කරේ. ඒ විතර නෙමෙයි. දෙවියන් වහන්සේ ඔබට උන්වහන්සේගේ ආශිර්වාදය නිදහස් කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ ආශිර්වාදය කිව්වේ වස්තුව, මුදල් නොවේ. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය උන්වහන්සේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය වන්නේ අප සියලු දෙනා
උන්වහන්සේගේ පුත්‍රයාගේ ස්වරූපයට වෙනස් වීම වෙනස් කිරීම. ඒක තමයි මේ ලෝකේ ගන්න පුළුවන් ලොකුම ආශිර්වාදය. ඒක කිව්වහම මනසට තේරෙන්නේ නැහැ. හැබැයි ඔබ දන්නවද? යේසුස් වහන්සේගේ ස්වරූපය අරගෙන අපි මේ පොළවේ ජීවත් වෙනවා නම් ඔබ දන්නවද ඒක කී දෙනෙකුට ආශිර්වාදයක් වේද කියලා? ඔබ දන්නවද පළාත් කීපයක් කීයක් වෙනස් වේද කියලා? පවුල් කීයක් වෙනස් වේද කියලා? ඔබ දන්නවද රටවල් කීයක් වෙනස් කරන්න පුළුවන්ද කියලා? යේසුස් වහන්සේ ඊශ්‍රායලට පිටින් අඩියක් තිබ්බේ නැහැ. හැබැයි අද මුළු ලෝකෙම උන්වහන්සේ ගැන කතා කරනවා. ඒක නිසා යේසුස් වහන්සේ මොකද කරලා තියෙන්නේ? උන්වහන්සේගේ ආත්මය තන්පත් කරලා තියෙනවා ලක්ෂ ගණන් සෙනඟ ඇතුලේ. කනගාටුවට කාරණේ මොකක්ද දන්නවද? ඒ උන්වහන්සේව ඇතුලේ තියාගෙන මේ ලක්ෂ ගණන් සෙනඟ මොකද කරන්නේ? මොකද කරන්නේ? ඒ ලක්ෂ ගානක සෙනඟ ගැන දෙවියන් වහන්සේ උඩ ඉඳන් මොකක්ද කියන්නේ? ඔබ අයිති වෙන්නේ මොන කණ්ඩායමටද? යාකෝබ් ඊශ්‍රායල් වෙච්ච කණ්ඩායමටද? නැත්නම් සාවුල් විදියටම ජීවත් වෙච්ච කණ්ඩායමටද? මම නම් තීරණය කරා වෙනස් වෙන්න ඕනේ කියලා. අවුරුදු ගානකට කලින් මම කිව්වා ස්වාමීනි මට බෑ ඔබ වහන්සේ මා තුළ ක්‍රියා කරන්න. මා වෙනස් කරන්න. උන්වහන්සේ ටිකෙන් ටික මා තුළ කරන්න ගත්තා. මම ඔබට කියන්නම් අද මට කිසි දෙයක් අයිති නෑ. හැබැයි මට ඔක්කොම තියෙනවා. අද මගේ බැංකුවේ account වල තියෙන්නේ රුපියල් 100යි රුපියල් 1000යි. හැබැයි මට හැමදේම තියෙනවා. දෙවියන් වහන්සේ මාව මම හීනකින්වත් බලාපොරොත්තු නොවෙච්ච ස්ථානවලට උන්වහන්සේ මාව අරන් යනවා. කුඩා කාලේ ඉඳලා ප්‍රතික්ෂේප වෙච්ච කෙනෙක් මම. මිනිස්සු මාව ප්‍රතික්ෂේප කරන්නට හිනා වුණා. මම good for nothing කියලා කියනවා. කිසි දෙයකට ප්‍රයෝජනයක් නැහැ. මම රිජෙක්ට් වෙච්ච කෙනෙක්. මම කවස්වාමීන් මාව අරන් පාවිච්චි කරන්න. මුළු ලෝකෙටම මාව එපා වුණා. ඔබ වහන්සේට ඕන නම් මාව අරන් පාවිච්චි කරන්න. හැබැයි මාව වෙනස් කරන්න. මොකද මගේ අතීතය එච්චර හොඳ නැහැ. ප්‍රධානම මොකද දෙවියන් වහන්සේ ඉදිරියේ තන ගහලා උන්වහන්සේගෙන් ඉල්ල එක දෙයක්. ආර්ථික ප්‍රශ්න තියෙනකොට මට සමහරට බස් එකේ යන රුපියල් 2 නැති වෙලාවේ මම ගෙදර ඇවිල්ලා මම සමහරට අහලා මම කිව්වා ස්වාමීනි මම වෙනස් කරා. ප්‍රශ්න තියෙන්නේ මගේ ඔබ වහන්සේගෙන්. මම වෙනස් කරා. මම හදාගන්න. දෙවියන් වහන්සේ ආඥාවට උත්තර දෙනවා. ඔබ ඉල්ලුවත් අනිවාර්යයෙන්ම උන්වහන්සේ ඒ දේ ඔබගේ ජීවිතේ කරනවා. වෙනස් වෙන්න. ඔබගේ ආකල්ප වෙනස් කරගන්න. හදවත ඇතුළේ පිපාසාවෙන් යේසුස් වහන්සේගේ ස්වරූපයට, උන්වහන්සේගේම ස්වරූපයට, යේසුස් වහන්සේගේ සිතම මන් තුළ ඇති කරගන්න පිණිස. ඉල්ලලා හරියන්නේ නැහැ. ඉල්ලලා මදි. ඉල්ලලා විතරක් මදි. පිපාසාව. දෙනකන් අතාරින්න එපා. යාකෝබ් වගේ කියන ස්වාමීන් වහන්සේ මට ආශිර්වාද කරේ නැත්නම් අතාරින්න නැහැ.
ඊළඟ ඒ හදවත ඒ ආත්මය දෙන්න කියලා. සාවුල්ගේ ආත්මය නෙවෙයි. ඊශ්‍රායලගේ ආත්මය. ඊශ්‍රායලයේ දෙවියන් වහන්සේ අදට ජීවමානයි. ඊශ්‍රායලයේ දෙවියන් වහන්සේ නිතිබරවත් නිදාගෙනවත් නැහැ. උන්වහන්සේ අදට ජීවමානයි. උන්වහන්සේ ඔබ ගැන සියලු දේ දන්න දෙවියන් වහන්සේ. ඔබගේ ඔළුවේ තියෙන කෙස් ගස් ටික පවා ගණන් කරලා තියෙන දෙවියන් වහන්සේ. ඔබ නිදා ගන්න විට උන්වහන්සේ දන්නවා, නැගිටිනකොට උන්වහන්සේ දන්නවා. යන්නේ කොහෙද උන්වහන්සේ දන්නවා, හිතන්න කලින් සිතුවිලි උන්වහන්සේ දන්නවා. උන්වහන්සේගෙන් හැංගෙන්න ඔබට මට බෑ. උත්සාහ කරන්න තිබා. එකම දේ යටත් වෙලා ඉඩ දෙන්න. ඔබගේ ජීවිතය ස්පර්ශ කරලා වෙනස් කරන්න. ඔබ ඉඩ දුන්නොත් ඒ වෙනස්සේ දේ කරන්න. ආමෙන්. ආමෙන්. වෙනස් වෙන්න කාට හරි ඕනේ නම් ඔබට දෙවියන් වහන්සේගේ ඒ ස්පර්ශය තුළින් උන්වහන්සේගේ ස්වરૂපයට ගොඩ නැගෙන්න වෙනස් වෙන්න පිපාසාව ඇති වෙලා තියෙනවා නම් ඔබ තුළ ඉන්න ආත්මයාණන් වහන්සේ ඔබට මේ වෙලාවේ කතා කරනවා නම් ඔබගේ හදවතට කතා කරලා කියනවා නම් මේ දෙයට කීකරු වෙන්න කියලා එහෙනම් මගේ සහෝදරය හිස නමා ගන්න අපි ආඥා කරන්න. ස්වාමීනි අපි ඔබ වහන්සේට ස්වාමීනි ස්තුතිවන්ත වෙනවා. ස්වාමීනි ඔබ වහන්සේ මං ගැන මෙච්චර හොයන දෙවියන් වහන්සේ නිසා. මගේ සියලු කාරණාවල් විමසන දන්න දෙවියන් වහන්සේ නිසා. ස්වාමීනි මේ සන්ධ්‍යාවේ අපි ඔබ වහන්සේ වෙතට එනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ඇවිල්ලා ස්වාමීනි අපි ඔබ වහන්සේගෙන් ඉල්ලනවා. ස්වාමීනි අපිට වාසයක් ඇති කරන්න. ඔබ වහන්සේගේ ස්වરૂපයට ගොඩනැගෙන පිණිස ස්වාමීනි අපි එකිනෙකනාව ඔබ වහන්සේම ස්පර්ශ කරන්න ස්වාමීනි. ඒ ආත්මයන්න් වහන්සේ කරන කොටගෙන ඔබ වහන්සේගේ ස්පර්ශය අපේ අතුලාන්තයේ ඔබ වහන්සේ කරමින් ස්වාමීනි. ඒ අතුලාන්ත මිනිසා අතුලාන්තේ මගේ ස්වરૂපය ඔබ වහන්සේගේ ස්වરૂපයට වෙනස් කරන්න ඔබ වහන්සේ ක්‍රියා කරන්න ස්වාමීනි. මෙන්න ස්වාමීනි මේ දෙයට පිපාසා වෙනවා ස්වාමීනි. දෙවියන්නි මේ ආඥාවට අවංකව එක්සිත් තුන සියලු හදවත් ඔබ වහන්සේ දකිනවා. ඒ සියලු හදවත් ඔබ වහන්සේ ස්පර්ශ කරන්න කියලා මම ඉල්ලනවා. ස්වාමීනි ඔබ වහන්සේම ස්වාමීනි ඔවුන්ගේ සිත්වලට ඔබ වහන්සේගේ ස්වාමීනි බලය නිදහස් කරමින් ඒ ආත්මයන්ගේ බලය ඔවුන් තුළ ක්‍රියා කරමින් ස්වාමීනි ඔවුන්ගේ සිත් පරිවර්තනය කරන්න. ඔබ වහන්සේගේ සිතම ඔවුන් තුළ ඇති වෙන පිණිස ඔබ වහන්සේ ක්‍රියා කරන්න කියලා මම ඉල්ලනවා ස්වාමීනි. දෙවියන්නි මෙන්න ඔබ වහන්සේගේ ශුද්ධ වූ හස්තයට මේ සියලු දෙනා බාර කරනවා යටත් කරනවා. ඔබ වහන්සේම ස්වාමීනි ඔවුන් තුළ ක්‍රියා කරන්න කියලා මම ඉල්ලනවා. මේ සියලු දෙනා තුළ ඔබ වහන්සේගේ නාමය උසස් වෙන පිණිස ස්වාමීනි මේ දවසේ ඔබගේ ජීවිතේ වෙනස ඇති කරන ඒ ක්‍රියාවලිය ඔබ වහන්සේ ආරම්භ කරන්න. ස්වාමීන් වහන්සේටම සියලු දේ ගැන ස්තුතිය, ගෞරවය, ප්‍රශංසාව ලබා දෙනවා ස්වාමීනි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. වහන්සේගේ දිව්‍යමය පණිවිඩය ගැන ඔබට ස්තුති කරන්නේ. අද දවසේ වහන්සේ අපේ කෙනෙකුට පෞද්ගලිකව කතා කළා දෙවියන් වහන්සේ. හාලෙලූයා. ඔබ ඇසුවා වූ පණිවිඩය තුළ ස්වාමීන් වහන්සේ පුද්ගලයන් දෙදෙනෙකුට ස්වාමීන් වහන්සේ පෞද්ගලිකව කතා කරලා යම් දේවල් කිව්වා. දෙවි ස්වාමීන් අපි වහන්සේට කියනවා
දෙවි ස්වාමීන් වහන්සේ මගේ ජීවිතය වෙනස් කරන්න. අපගේ ජීවිත වෙනස් කරන්න ස්වාමීනි. ඔබ වහන්සේ දේ කරන්නට බලා සිටිනවා. නමුත් අපි වෙනස් වන්නට ස්වාමීනි අපගේ ආකල්ප ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ තුල වෙනස් කරගෙන ස්වාමීනි ඔබ වහන්සේ මට දෙන්න අපට දෙන්න බලාපොරොත්තු සිටිනා ආශිර්වාදය අපේ කෙනෙකුගේ ජීවිතවලට නිදහස් කරන්න කියලා ස්වාමීනි වහන්සේගේ දාසය ගැන අපි ඔබට ස්තුති කරනවා. ස්වාමීනි ඔබගේ ආශිර්වාදය ඔබගේ ප්‍රඥාව ඔබගේ මඟ පෙන්වීම ඔබගේ එළිදරව් වීම වහන්සේ තවත් ඔහු සමග තබලා ස්වාමීනි වහන්සේ ඔබගේ සේවයේ බලවත් ලෙස ස්වාමීන් වහන්සේ ඔබගෙන පාවිච්චි කළ මැන පියාණන්ගේ ඔබගේ දර්ශනයට ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. ඔබගේ ස්වභාවයේ ඇදහිලිවන්තය එවැගේම ස්වාමීනි ඔබගේ භාර්යාව ධර්ම ඔබ වහන්සේ ආශිර්වාද කළ මැන ඔබ දවසේ ඔබ වහන්සේ ඔබ මාත්‍ය තබමින් ඔබගේ ස්වාමීන් වහන්සේ කැමැත්ත ලෙස ඔබ වහන්සේ අපිට කතා කළ දෙවියන් වහන්සේ ශාස්ත්‍රී ස්වාමීනි ඔබ වහන්සේ අපිට කතා කළා වගේම ස්වාමීන් වහන්සේ ඔබට තවත් කතා කරන්න ඔබ වහන්සේගේ මෙහෙය සම්පූර්ණ කරන්න ඔබට ආශිර්වාද කරන්න මේ කාලේ අපි සියලු දෙනා ඔබගේ බලවත් හස්තයට බාර දෙමින් කැප වෙනවා යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්.